අයිබෝන් ආදරණීය දරුවනි, අදත් ඔබ එකතු වෙලා ඉන්නේ A+ for Science YouTube නාලිකාව ඔස්සේ. අද අපි සාකච්ඡා කරන්නට යන්නේ 10 ශ්‍රේණියේ 16 වන පාඩම යටතේ තියෙන පදාර්ථයේ වෙනස් වීම කියන පාඩමේ එන ලෝහ නිස්සාරණ ක්‍රමයක් වන යකඩ නිස්සාරණය කිරීම සම්බන්ධයෙන් තමයි අද අපි සාකච්ඡා කරන්නට යන්නේ. එතකොට දරුවනි, යකඩ නිස්සාරණය සම්බන්ධයෙන් අපි බැලුවොත් එහෙම මේ යකඩ නිස්සාරණය කරගන්න මේ යකඩ කියන අමුද්‍රව්‍ය එහෙම නැත්නම් යකඩ කියන ලෝහය අපිට ස්වභාවයේ සංශුද්ධ මූලද්‍රව්‍යයක් විදිහට නැත්නම් සංශුද්ධ ලෝහයක් විදිහට අපිට දැක ගන්නට හම්බෙන්නේ නැහැ. මේ යකඩ කියන එක බොහෝ දුරට අන්තර්ගත වෙලා තියෙන්නේ යපස් කියන ස්වභාවික අමුද්‍රව්‍යයේ හීමටයිට් කියන සංඝටකයත් එක්ක තමයි මේ යපස් එහෙම නැත්නම් මේ යකඩ කියන එක ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ යපස් වල තියෙන හීමටයිට් ASCII තමයි මේ යකඩ කියන සංයෝගය ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ රූපයේ පෙනෙන ඇටෝම පාවිච්චි කරලා ඔයාලට මේ පේනවා පින්තූරයක්. මේ පින්තූරයට අපි කියනවා ධාරා ඌෂ්මකය කියලා. ධාරා ඌෂ්මකය. මේ ධාරා ඌෂ්මකය කියන ඇටෝම අපි පාවිච්චි කරලා මොකද කරන්නේ? මේ යපස් වලින් යකඩ නිස්සාරණය කර ගැනීම තමයි අපි කරන්නට යන්නේ. එතකොට මේ ඇටෝමට අපි කියනවා ධාරා ඌෂ්මකය කියලා. එතකොට අපිට පේනවා ඉතින් මේ ධාරා ඌෂ්මකයේ වටේට හදලා තියෙනවා මේ විශේෂ ගඩොල් විශේෂයකින් තමයි මෙන්න මේ ධාරා ඌෂ්මකය වටේට නිර්මාණය කරලා තියෙන්නේ. මේ හදලා තියෙන ගඩොල් විශේෂය ප්‍රධාන වශයෙන්ම අධික උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙන විශේෂ ගඩොල් විශේෂයකින් තමයි මේක හදලා තියෙන්නේ. මොකද ධාරා ඌෂ්මකය ඇස්සේ ඔබට පේනවා මේ කෙල්වින් 2000ක වගේ අධික උෂ්ණත්වයක් තියෙන අවස්ථා තියෙනවා. එවෙන් මේ අධික උෂ්ණත්වවල ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට තමයි මේ ධාරා ඌෂ්මකේ බිත්තිය නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි ගඩොල් වලින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට දරුවනේ අපි ධාරා ඌෂ්මකයෙන් යකඩ නිස්සාරණය කරද්දී ප්‍රධාන වශයෙන් අපි අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා තුනක්. පළවෙනි එක තමයි යපස්. යපස් කියන අමුද්‍රව්‍යය අපි පාවිච්චි කරනවා. ඊළඟ අමුද්‍රව්‍ය විදිහට අපි පාවිච්චි කරනවා කෝක්. ඊළඟ අමුද්‍රව්‍ය විදිහට අපි පාවිච්චි කරනවා හුණුගල්. මෙන්න මේ ප්‍රධාන අමුද්‍රව්‍ය තුන තමයි යකඩ නිස්සාරණය සඳහා අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ අමුද්‍රව්‍ය තුන අපි ඇතුළත් කරන්නේ මෙන්න මේ ස්ථානයෙන් තමයි ධාරා ඌෂ්මකය ඇතුළත් කරනවා. ඔබට පේනවා මෙන්න මෙතන මෙන්න මේ ස්ථානයේ ඉහළින් ඇතුළත් කරනවා ධාරා ඌෂ්මකයට අපි මෙන්න මේ අමුද්‍රව්‍ය ටික. මේ පල්ලෙන් මෙන්න මෙතනින් අපි ඇතුල් කරනවා උණුසුම් වාතය. උණුසුම් වාතය අපි ඇතුල් කරනවා මෙතනින්. මේ ඉහළින් අපි එළියට ගන්නවා මේ උණුසුම් වාතය ගිහිලා මේ අමුද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉතිරි වෙන අපද්‍රව්‍ය සහිත වාතය එහෙම නැත්නම් අපවාතය කියන මේ එළියෙන් ඉවතට ගන්නවා. එතකොට මේ අවසානයේ මේ ද්‍රව යකඩකින් නිෂ්පාදනය වෙලා මෙන්න මේ කොටසේ එක් රැස් වෙනවා. මේ එක් රැස් වෙන ද්‍රව යකඩ ටික මෙන්න මේ මාර්ගයේ ඔස්සේ අපි එළියට ගන්නවා. ඊට පස්සේ මේ ද්‍රව යකඩ උඩ ඉතිරි වෙනවා තවත් සංයෝගයක්, අපද්‍රව්‍ය සහිත සංයෝගයක්. අපි ඒකට කියනවා ලෝ බොර කියලා. මෙන්න මේ කොටසේ තමයි යෝග ඉතුරු වෙන්නේ. එතකොට මේ ලෝ බොර ටික අපි මෙන්න මෙතනින් ඉවතට ගන්නවා. මම ඔබට මේ පාඩම පැහැදිලි කරන අතරතුර පැහැදිලි කරන්න මොනවද ලෝ බොර කියන්නේ, මොනවද ද්‍රව යකඩ කියන්නේ, කොහොමද ඒවා හැදෙන්නේ කියන එක සම්බන්ධයෙන් මම පාඩම අතරතුර පැහැදිලි කරන්න. එතකොට ඔබ ප්‍රධාන වශයෙන් මතක තියාගන්නට ඕනේ ධාරා ඌෂ්මකය කියන උපකරණය පාවිච්චි කරලා තමයි අපි යකඩ නිස්සාරණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒකට පාවිච්චි කරන ප්‍රධාන අමුද්‍රව්‍ය තුනයි. එකක් යපස්, අනිත් එක කෝක්, අනිත් එක හුණුගල්. එතකොට මෙන්න මේ අමුද්‍රව්‍ය තුන පාවිච්චි කරලා මේ අමුද්‍රව්‍ය තුනේ වෙන ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් අපි දැන් චුට්ටක් අවධානය යොමු කරමු. කොහොමද මේ යපස් ද්‍රව යකඩ බවට අන්තිමට පත් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි චුට්ටක් දැන් අවධානය යොමු කරමු. එතකොට මම ඔබට කලින්ම කිව්වා ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට අපි පාවිච්චි කරනවායි කියලා. මේ යපස්. එහෙම නැත්නම් මේ යපස් වල දින හීමටයිට් කියන සංයෝගය.
හීමටයිට්. මම ඉදිරියෙන් පල්ලෙහෙන් ලියාගත්තොත් මේක හීමටයිට්. හීමටයිට් වල රසායනික සූත්‍රය තමයි Fe2O3. මේ රසායනික සූත්‍ර ඔබ පාඩම් කරගත යුතුයි. විභාග වලට අහන්නට පුළුවන්. ඊපස්සේ කෝක් වල රසායනික සූත්‍රය C. කාබන්. හුණුගල් රසායනික සූත්‍රය CaCO3 කැල්සියම් කාබනේට්. ඊතරයි බලමු මොනවද මේක අස්සේ වෙන ප්‍රතික්‍රියාවන් කියලා අපි දැන් සලකා බලමු. දරුවනේ මේක අස්සේ වෙන ප්‍රධාන ප්‍රතික්‍රියාවක් තමයි මේ කෝක්. පළවෙනි ප්‍රතික්‍රියාව විදිහට අපිට ගන්න පුළුවන් කෝක් වාතයේ දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි ඒකට දාලා රසායනික ප්‍රතික්‍රියාව අපි ලිව්වොත් එහෙම කාබන් ඝනයක් ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා වාතයේ දහනය වීමේදී අපි ප්‍රධාන වශයෙන් ගන්න ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා අපි සලකන්නේ. හදනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. තව ප්‍රතික්‍රියාවක් අපිට ගන්න පුළුවන් දෙවන ප්‍රතික්‍රියාව විදියට. මේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන තව ආකාරයක් තමයි මේ දෙවන ප්‍රතික්‍රියාව විදිහට සලකන්නට යන්නේ. එක ආකාරයක් අපි කතා කරා කෝක් වාතයේ දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. තව ආකාරයක් තමයි මේ කැල්සියම් කාබනේට් කියන එක. එහෙම නැත්නම් කුණුගල් තාප වියෝජනය වෙලත් කාබන් ඩයොක්සයිඩ් හදන්නට පුළුවන්. කුණුගල් වියෝජනයේ කාබන් ඩයොක්සයිඩ් හදනවා. අපි ඒකට දාලා තුලිත රසායනික සමීකරණය ලිව්වොත් එහෙම කැල්සියම් කාබනේට් කියන සංයෝගය වාතයේ දහනය වෙලා තාප වියෝජනය වෙලා හදනවා කැල්සියම් ඔක්සයිඩ් කියන ඝනය සහ කාබන් ඩයොක්සයිඩ් කියන මෙන්න මේ වායුව. එතකොට මෙන්න මේ ඔයගොල්ලෝ පේනවා ක්‍රම දෙකකින් කාබන් ඩයොක්සයිඩ් කියන එක හැදෙනවා. එකක් තමයි කෝක් වාතයේ දහනය වෙලා හැදෙනවා. අනිත් එක කැල්සියම් කාබනේට් තාප වියෝජනය වෙලා හැදෙනවා. ඊට පස්සේ ආදරණීය දරුවනි මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් නැවත ප්‍රතික්‍රියා කරනවා කෝක් එක්ක. මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි කෝක් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා කාබන් මොනොක්සයිඩ්. කෝක් ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හදනවා. අපි ඒකට දාලා රසායනික ප්‍රතික්‍රියාව වරන් බැලුවොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් කෝක් සමග ප්‍රතික්‍රියා කරලා හදනවා කාබන් මොනොක්සයිඩ් කියන වායුව. අපි මේකේ දෙපැත්ත තුලනය කරොත් තුලිතයි කියලා හිතනවා. මෙතන දෙකක් දාපුවම දෙපැත්ත තුලිතයි. එතකොට හදනවා කාබන් මොනොක්සයිඩ් කියන වායුව. මේ කාබන් මොනොක්සයිඩ් කියන වායුව තමයි දරුවනි මේ යකඩ නිස්සාරණයේදී ප්‍රධාන කාර්යයක් ඉටු කරන කෙනා. මේ කාබන් මොනොක්සයිඩ් ඊටාම හොඳ ඔක්සිහාරකයක්. ඒකින්ද මොකද වෙන්නේ? මේ කාබන් මොනොක්සයිඩ් හීමටයිට් එක්ක ප්‍රතික්‍රියා කරලා ද්‍රව යකඩ නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා. එතකොට අපි හතරවෙනි ප්‍රතික්‍රියාව විදිහට අපිට ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රතික්‍රියාව තමයි කාබන් මොනොක්සයිඩ් කියන වායුව හීමටයිට් එක්ක ප්‍රතික්‍රියා කරලා ද්‍රව යකඩ හදනවා. හීමටයිට් සමග කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා කර ද්‍රව යකඩ හදනවා. අපි ඒකට අදාළ කරන ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම හීමටයිට් Fe2O3 කාබන් මොනොක්සයිඩ් කියන වායුව එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ද්‍රව යකඩ සහ කාබන් ඩයොක්සයිඩ්
වායුව දෙපැත්ත තුලනය කරොත් මෙන්න මේ ආකාරයෙන් තුලනය වෙනවා සමීකරණයේ දෙපැත්ත. එතකොට මෙන්න මේ ප්‍රධාන ආකාර 4ක ප්‍රතික්‍රියා තමයි ආදරණීය දරුවනි මේ යකඩ නිස්සාරණය කියන ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ. පළවෙනි එක කෝක් වාතය දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. හුණුගල් තාප යෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් හදනවා. මේ හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා කෝක් එක්ක. කෝක් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා කාබන් මොනොක්සයිඩ් කියන සංයෝගය. මේ කාබන් මොනොක්සයිඩ් තමයි ප්‍රධාන ඔක්සිහාරකයේ විදිහට ක්‍රියා කරලා ද්‍රවයකට කියන එක හදන්නේ. එතකොට ද්‍රවයකට හින්දා මෙන්න මෙතන භෞතික අවස්ථාව වෙනස් විය යුතුයි. ලික්විඩ් ද්‍රවයකට හදන්නේ මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් කියන ප්‍රධාන ඔක්සිහාරකයාගේ මැදිහත් වීම තුල. ඒතර ආදරණීය අපි ඉගෙන ගත්තා මේ යපස් වල හීමටයිට් වල තමයි යකඩ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ. මේ හීමටයිට් වල අමතරව යපස් වල වෙනත් අපද්‍රව්‍යමය සංඝටක අඩංගු වෙන්නට පුළුවන්. ඒ වගේ අඩංගු වෙන අපද්‍රව්‍යමය සංඝටක දෙකක් තමයි ආදරණීය දරුවනි ඇලුමිනා. එහෙම නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ් සහ සිලිකා එහෙම නැත්නම් සිලිකන් ඩයොක්සයිඩ් කියන මෙන්න මේ සංයෝග දෙක මේ අපද්‍රව්‍ය විදිහට මේ ධාරාඋෂ්මකය තුළ ඉතිරි වෙනවා අන්තිමට. එතකොට මේ ඉතිරි වෙන අපද්‍රව්‍ය ටික මොකද කරන්නේ? අපි වෙනම එළියට බැහැර කරගත යුතුයි. එතකොට මෙන්න මේ අපද්‍රව්‍ය එළියට බැහැර කරගන්නට තමයි මෙතන හුණුගල් වියෝජනයෙන් හැදිච්ච මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් කියන සංයෝගය අපිට වැදගත් වෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම අපද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි සිලිකා. එහෙම නැත්නම් සිලිකන් ඩයොක්සයිඩ්. ඊළඟ එක ඇලුමිනා. එහෙම නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ්. අපි රසායනික සංකේතත් ලිව්වොත් එහෙම සිලිකන් ඩයොක්සයිඩ් වලට SiO2, ඇලුමිනා වලට Al2O3 කියන සංයෝග දෙක සංකේත දෙක තමයි රසායනික සංකේත දෙක තමයි තියෙන්නේ. ඒතර මේවා මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියා කරනවා කැල්සියම් ඔක්සයිඩ් එක්ක. හුණුගල් තාප යෝජනයෙන් ප්‍රතිඵල වෙන කැල්සියම් ඔක්සයිඩ් එක්ක මේ සිලිකා සහ ඇලුමිනා කියන සංයෝග දෙක ප්‍රතික්‍රියා කරනවා. අපි මේ ප්‍රතික්‍රියා දෙක පල්ලෙහෙන් ලිව්වොත් එහෙම කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා සිලිකන් ඩයොක්සයිඩ්. ප්‍රතික්‍රියා කරලා හදනවා CaSiO3. එහෙම නැත්නම් අපි මේකට කියනවා කැල්සියම් සිලිකේට් කියලා. CaSiO3 එහෙම නැත්නම් කැල්සියම් සිලිකේට් කියලා අපි මේකට කියනවා. නැවතත් කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා ඇලුමිනා. එහෙම නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා හදනවා ඇලුමිනියම් ඔක්සයිඩ් කියන මේ සංයෝගය ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් ඇලුමිනේට් CaAl2O4. කැල්සියම් ඇලුමිනේට් කියන මෙන්න මේ සංයෝග හදනවා. කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට්. මෙන්න මේ සංයෝග දෙකට තමයි අපි කියන්නේ ලෝ බොර කියලා. කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් කියන මෙන්න මේ සංයෝග දෙකට තමයි අපි කියන්නේ ලෝ බොර කියලා. මේක කැල්සියම් සිලිකේට්, මෙයා කැල්සියම් ඇලුමිනේට්.
කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් කියන මෙන්න මේ සංයෝගය අපි කියනවා ලෝබොර කියලා. ඒතකොට මෙන්න මේ හැදෙන ලෝබොර මෙන්න මේ කොටසේ තැම්පත් වෙනවා. තැම්පත් වෙලා මොකද වෙන්නේ? මෙන්න මේ මාර්ගය ඔස්සේ අපි මේවා එළියට ගන්නවා. එතකොට මේ ලෝබොර හැදෙන එකේ පුංචි වාසියකුත් තියෙනවා. මොකද මේ වාසිය? මේ ද්‍රවයකඩ ස්තරය ඔබට පේනවා මේ පල්ලෙහෙන් පිහිටන්නේ. මේ ද්‍රවයකඩට වලට උඩින් තමයි ලෝබොර පිහිටන්නේ. හේතුව මේ ලෝබොර වල ඝනත්වය ද්‍රවයකඩ වලට ඝනත්වයට වඩා අඩුයි. ඒකින්ද ලෝබොර හැම වෙලෙම ද්‍රවයකඩ වලට උඩින් පිහිටන්නේ. මේ උඩින් ලෝබොර පිහිටන හින්දා මොකද වෙන්නේ? මේ හැදෙන ද්‍රවයකඩ නැවත මේ වායුත් එක්ක මෙතන මේ මෙන්න මේ ප්‍රදේශයෙන් අපි මේ ඇතුළත් කරන වායුත් එක්ක ප්‍රතික්‍රියා කිරීම වළකිනවා. ඒකින්ද අපිට සංශුද්ධ ද්‍රවයකඩ මෙතනින් ලබා ගන්න පුළුවන්. මේ ද්‍රවයකඩ වල අපි කියනවා අමු යකඩ කියලාත්. අමු යකඩ කියලාත් කියනවා අපි. මේ අමු යකඩ වල සාමාන්‍යයෙන් කියනවා 3% ප්‍රතිශතයක් කාබන් අඩංගු වෙනවයි කියලා. මේ අමු යකඩ අපිට කෙලිම භාවිතයට ගන්න බෑ. මොකද මේවා ඊටාම මෘදු බවින් යුක්ත යකඩ විශේෂයක් ද්‍රවයකඩ කියද්දි. මේවා අරන් ඊට පස්සේ අපි එක එක රසායනික ද්‍රව්‍ය දාලා අපිට අවශ්‍ය කරන වෙනස්කම් කරලා ඊට පස්සේ තමයි අපි මේක සම්පූර්ණයෙන් පාවිච්චි කරන්නේ අපේ අවශ්‍යතාවන් සඳහා. ඊටර අපි නැවත ආයේ මුලින් ඉඳන් චුට්ටක් නැවත මතක් කරලා බැලුවොත් යකඩ නිස්සාරණය සඳහා පාවිච්චි කරන ප්‍රධාන උපකරණය ධාරා උෂ්මකය. ප්‍රධාන සංඝටක තුනයි යපස් එහෙම නැත්නම් හීමටයිට්, කෝක් සහ හුණුගල්. එතකොට මේ සංඝටක තුන අපි දාලා මෙන්න මේ තියෙන සංඝටක තුන හීමටයිට්, කෝක් සහ හුණුගල් කියන සංඝටක තුන වාතය දහනය කරනවා. පළවෙනියෙන්ම වෙන්නේ කෝක් වාතය දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. හුණුගල් වියෝජනය වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් කෝක් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හදනවා. කාබන් මොනොක්සයිඩ් ප්‍රධාන ඔක්සිහාරකය විදිහට හීමටයිට් වලින් ද්‍රවයකට ලබා දෙනවා. ඊට පස්සේ මේ අපද්‍රව්‍ය විදිහට ඉතුරු වෙනවා සිලිකා හෙවත් සිලිකන් ඩයොක්සයිඩ්, ඇලුමිනා හෙවත් ඇලුමිනියම් ඔක්සයිඩ්. මෙන්න මේ දෙක හුණුගල් තාප වියෝජනයෙන් හැදෙන කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් හදනවා. අපි මේකට තමයි ලෝබොර කියලා කියන්නේ. අපි මේ ලෝබොර ධාරා උෂ්මකයේ පල්ලෙහ කොටසෙන් ඉවත් කරලා අරගන්නවා. එතකොට ලෝබොර සහ ද්‍රවයකඩ වල ඝනත්වයේ සංසන්දනය කරද්දී හැම වෙලේම මතක තියාගන්න ඕනේ ලෝබොර පිහිටන්නේ ද්‍රවයකඩ වලට උඩින්. ඒ කියන්නේ ද්‍රවයකඩ වල ඝනත්වය වැඩි, ලෝබොර වල ඝනත්වය අඩුයි. සහ මේ ලෝබොර උඩින් පිහිටන එකෙන් නැවත අර වායුන් සමග ද්‍රවයකඩ ප්‍රතික්‍රියා වීමත් වැළැක්වෙනවා. ඒතර මෙන්න මේ අදාළ කාරණා තමයි ඔබ විශේෂයෙන්ම මතක තියාගන්නට ඕනේ ධාරා ඌෂ්මකයෙන් යකඩ නිස්සාරණය කරද්දී. එතකොට ආදරණීය දරුවනේ අමතර කරුණක් විදිහට ඔබට කියන්නට කැමතියි. ධාරා ඌෂ්මකයක් පාවිච්චි කරලා යකඩ නිස්සාරණය කරනකොට පරිසරයට වෙන්න පුළුවන් අහිතකර බලපෑම් මොනවද කියන එක සම්බන්ධව ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ප්‍රධාන වශයෙන් වෙන්නට පුළුවන් මේ ධාරා ඌෂ්මකය ඇස්සේ ඔබට පේනවා ඊටමත් අධික තාපයක් ජනනය වෙනවා. මේ කෙල්වින් 2000 1500 මේ වගේ අධික තාපයක් ජනනය වෙද්දී පරිසරයට විශාල තාප ප්‍රමාණයක් මුදා හැරෙනවා. එහෙනම් ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්නට පුළුවන්. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරෙනවා. මේ අපවාතයේ ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් වලිනුත් ගෝලීය උෂ්ණත්වය කියන එක විශාල වශයෙන් වැඩි වෙන්නට ඉඩ තියෙනවා. ඊට අමතරව මේ යපස් වල අඩංගු වෙනවා ළමයි සල්ෆර් අඩංගු අපද්‍රව්‍ය. දහනයෙන් පිට වෙන සල්ෆර් ඩයොක්සයිඩ් මේ යපස් වලින් පිට වෙනවා. මේ ධාරා උෂ්ණකය තුලින් පිට වෙනවා යපස් වල අඩංගු සල්ෆර් දහනයෙන් පිට වෙන සල්ෆර් ඩයොක්සයිඩ්. මේ සල්ෆර් ඩයොක්සයිඩ් අම්ල වැසි ඇති වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. වායු ගෝලයේ ගිහිල්ලා ඉදිරියට ප්‍රතික්‍රියා කරපුවම මේ සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුව. ඒතර මේ වගේ ප්‍රතික්‍රියාවන් නිසා පරිසරයට වෙන්න පුළුවන් හානි නැතුවම නොවේ කියන එක ඔබ මතක තියාගන්නට ඕනේ. ඒතර මම විශ්වාස කරනවා ඔබට මේ පාඩම පැහැදිලි වෙන්නට ඇති කියලා. නැවතත් අලුත් පාඩමකින් ඔබව හමු වන අපේක්ෂාවෙන් මා ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ අනාගතයක්.